පුතේ අපි දැන් ඉගෙන ගමු. එතකොට මම කිව්වා මේ සූර්යයා වටේ ග්‍රහලෝක කීයක්ද මම කිව්වේ? ග්‍රහලෝක පෘථුවියක් ඇතුළු 8ක් ඉලිප්සාකාර ගමන් මාර්ගයක ගමන් කරනවායි කියලා කොහොමද? කක්ෂගත වෙලා. නේද? කක්ෂගත වෙලා ගමන් කරනවා. අපි දැන් බලමු මේ පෘථුවිය කියන ග්‍රහලෝකය ගැන අපි මොකක්ද කියලා. මේ පෘථුවිය දැන් ඔන්න සූර්යයා වටේ ගමන් කරන්න පුතේ ලෑස්ති වෙලා ඉන්නේ දැන්. නේද? මේ කක්ෂය වටා ගමන් කරන්න ලෑස්තිලා. පෘථුවිය දැන් බැලුවා. අයියෝ දැන් මේ එක විදියටම ඉඳලා මට එපා වෙලානේ කියන්නේ. මට එපා වෙලා කියන්නේ දැන් මේ එකම කක්ෂයක ඉඳලා එපා වෙලා මට. මම හොඳ වැඩක් කරනවා. මොකද්ද කරේ? මට දැන් මෙහෙම දැන් අපි තුනක් බලන්න පුතේ දැන් එකම තැනකට වෙලා පැය ගාණක් ඉන්න කියලා කිව්වොත් මොකද්ද වෙන්නේ පුතේ අපිට? කම්මැලි වෙනවනේ, එපා වෙනවා. පෘථුවිය කරේ මොකද්ද දැන්? මේ කක්ෂයේ ඉන්න ගමන් තමන් වටේ මෙන්න මෙහෙම කරකුණා පුතේ. තමා වටේ කරකෙන්න ගත්තා. පෘථුවිය තමා වටේ කරකෙන්න ගත්තා. මේ පෘථුවිය තමා වටේ කරකෙන එකට අපි කියනවා පුතේ භ්‍රමණය වෙනවයි කියලා. ඔන්න මතක තියාගන්න ඕන. පෘථුවිය තමා වටේ කරකීම අපි හඳුන්වන නම භ්‍රමණය. ඔන්න ශිෂ්‍යත්ව විභාගයේදී. පෘථුවිය තමා වටේ කරකෙන එක අපි හඳුන්වන්නේ මොකක් කියලාද පුතේ? භ්‍රමණය කියලා. දැන් ඔන්න මෙහෙම පුතේ කැරකි ඉන්නවා මේ සර් කැරකෙන විදියට පෘථුවිය. තමා වටේ. කැරකි ඉන්න ගමන් සමහර වෙලාවට පෘථුවියට හිතෙන්නේ නැති අපි හිතමු විකුණයි කියලා හිතෙන තරම් මේකට පායෙම මම කන කියන දෙයක් නෙවෙයි. නමුත් අපි මෙහෙම අපි ඉගෙන ගමු. මේ පෘථුවිය තමා වටේ කැරකි ඉන්න ගමන් ඉතුණ පොඩි වටයක් ගහලා ඉන්න ඕනයි කියලා. මේ එක තැනම දැන් බලන්න අපි මෙහෙම ඉන්නකොට කම්මැලි. හිතන්නකෝ. කම්මැලි හින්දා එතකොට වටේ කැරකුණා. එකම තැන වටේ කැරකුණා. ඒකට කිව්වා භ්‍රමණය කියලා. ඊළඟට මොකද්ද කරේ? මේකත් එපා වෙනවනේ පුතේ. තමා වටේම කැරකි ඉන්න ගියාම මෙහෙම ඒකත් එපා වෙනව නේද? ඊළඟට කරේ මොකද්ද? තමා වටේ කැරකි සූර්යයා වටේ ගමන් කරා. අන්න බලන්න. තමා වටේ කැරකි තමා වටේ කැරකෙන එකට අපි කිව්වා භ්‍රමණය කියලා පෘථුවිය. ඒ කැරකි මොකද්ද මෙයා කරේ ඊළඟට? සූර්යයා වටේ ගමන් කරා. අන්න දැන් තව ප්‍රශ්නයක් ශිෂ්‍යත්ව විභාගයට අහනවා. මොකද්ද? පෘථුවිය තමා වටේ කැරකි සූර්යයා වටා ගමන් කිරීම හඳුන්වන නමට අපි කියනවා පෘථුවිය මොකක් වුණා කියලාද? සූර්යයා වටේ පරිභ්‍රමණය නැහැ කියලා. තමා වටේ කැරකෙන එක භ්‍රමණය. තමා වටා කැරකි සූර්යයා වටා ගමන් කරන එකට අපි කියනවා පරිභ්‍රමණය කියලා. බලන්න කොච්චර ලස්සනයිද කියලා වචන නේද? භ්‍රමණය පරිභ්‍රමණය. ඔය දෙක දැනගෙන ඕන විභාගෙට යන්න. නේද? පෘථිවිය තමා වටේ කැරකෙන එකට අපි කියන්නේ භ්‍රමණය. තමා වටේ කැරකි සූර්යයා වටා ගමන් කරන එකට අපි කියනවා පරිභ්‍රමණය කියලා. ඔන්න අවබෝධ කරගන්න. දැන් අපි බලන්න ඕන ඊළඟට පෘථිවියට තමා වටේ කැරකෙන්න එක වටයක් කොච්චර කාලයක් යනවා? දැන් පෘථිවිය මම කියවනේ තමා වටේ කැරකෙනවයි කියලා නේද? ඒ එක වටයක් කැරකෙන්න ගත වෙනවා පුතේ දවස් එකක්. දින එකක් ගත වෙනවා. ඒ කියන්නේ පැය 24ක් අපි ආසන්නව ගත්තම පැය 24ක් ගත. එහෙනම් අපි දවසක් කියන්නේ මොකක්ද මේ? දවසක් ගෙවුණයි කියන්නේ පුතේ පෘථුවිය මොකද්ද? තමා වටේ එක වටයක් කැරකිලා. ඒ කියන්නේ පෘථුවිය එක වටයක් භ්‍රමණය වෙන්න ගත වෙන කාලය. පැහැදිලි නේද? එහෙනම් මෙහෙම ප්‍රශ්නයක් ඇහුවොත් ඔයගලන්ට ශිෂ්‍යත්ව විභාගයේ පෘථුවිය භ්‍රමණය වීමට එක් වටයක් භ්‍රමණය වෙන්නේ නම් එහෙම නැත්නම් පෘථුවිය තමා වටේ එක් වටයක් කැරකීමට ගත වෙන කාලය කොච්චරද කියලා ඇහුවොත් දින 1යි. අපි පැය වලින් කියනවා නම් ආසන්නව ගන්නවා පැය 24යි. ඒකනේ පුතේ අපි එක දවසකට පැය 24යි කියන්නේ. හරි. ඊළඟට අපි බලමු මේ පෘථුවිය මම කිව්වා නේද පුතේ තමා වටේ කැරකෙන්න දැන් ඒකට අපි නමක් කිව්වා භ්‍රමණය කියලා. තමා වටේ කැරකෙන්න ගත වෙන කාලය එහෙම නැත්නම් භ්‍රමණය වෙන්න ගත වෙන කාලය මම කිව්වා පැය 24ක්.
ඊළඟ ඕගොල්ලන් ගමන් කරන එකට නමක් කිව්වා මොකද්ද? පරිභ්‍රමණය කියලා. එතකොට අපි බලන්න ඕන දැන් ඊළඟට. සමාවටේ ගැලපෙන පුතේ පැය 24ක් ධ්‍යානම් පුදුවි කොපමණ කාලයක් යනවද කියන එකත් අපි දැනගන්න. ඒකට ගත වෙනවා පුතේ දින අපි අර කලින් දැනගත්තා වගේ දින 365යි 4න් එකක්. ඒ කියන්නේ මොකද්ද? අපි ආසන්නව කියනවා දින 365කුයි තව දිනයකින් කාලකුයි. දින කාලකුයි. දින 365ක් සම්පූර්ණ දින 365කුයි තව දිනයක් 4ට බෙදුවම එක කොටසකුයි. ඒ කියන්නේ දවසකටම පැය 24යි පුතේ 24 4න් බෙදුවොත් කීයද? 6යි නේ. දින 365ක් තව පැය 6කුත් ගත වෙනවා පුතේ. පෘථුවියට සූර්යයා වටේ එක් වටයක් ගමන් කරන්න. ඒකට අපි කියනවා අවුරුද්දක් කියලා නේ. අවුරුද්දක්. එහෙනම් දැන් මම මොන බලන්න අහන ප්‍රශ්න දැන් ඕගොල්ලන්ට උත්තර දැන් හිතන්න පුළුවන් කියලා. හරි. මොන දැන් කමං ඉගෙන ගත්තා නම් හරියට මම මේ කියන ඒවට උත්තරයක් දැන් මතක් වෙන්න ඕන. පෘථුවිය තමා වටේ ගමන් කිරීම හඳුන්වන නම. භ්‍රමණය. පෘථුවිය තමා වටේ එක් වටයක් ගමන් කිරීමට පෘථුවිය එක් වටයක් භ්‍රමණය වෙන්න ගත වෙන කාලය කොපමණද කියලා අහුවොත් පැය 24යි එහෙම නැත්නම් දින 1යි. ඊළඟට පෘථුවියට සූර්යයා වටේ එක් වටයක් ගමන් කරන්න. එහෙම නැත්නම් පෘථුවියට සූර්යයා වටේ එක් වටයක් පරිභ්‍රමණය වෙන්න. මම කියන්නේ සූර්යයා වටේ ගමන් කරන එකට කියන්නේ පෘථුවිය පරිභ්‍රමණය වෙනවා. පරිභ්‍රමණය වෙන්න ගත වෙන කාලය කීයද? ගත වෙන්නේ කොච්චර කාලයක් ගත වෙනවද? මම කිව්වා දින 365කුයි තවත් පැය 6ක්. එහෙම නැත්නම් දින කාලක් ගත වෙනවා. හරි නේද? එහෙමනම් අපිට දැන් කියන්න පුළුවන් නේද පුතේ දවසක් ගෙවුණයි කියලා කියන්නේ අපිට දවසක් ගත වුණා එක දිනයක් ගත වුණා ඉවර වුණයි කියලා කියන්නේ අවසන් වුණයි කියන්නේ පෘථුවිය තමා වටේ එක වටයක් ගමන් කරලා ඒ කියන්නේ එක වටයක් භ්‍රමණය වුණා වෙන්න ගත වුණයි කියන කාලය කියනවා. දිනයක් ගත වුණයි කියන්නේ. පැය 24. ඊළඟට අපි අවුරුද්දක් ගත වුණයි කියන්නේ දැන් අපි කියනවා අපි වයසින් අවුරුද්දක් වැඩි වුණා. වයසින් අවුරුද්දක් වැඩි වුණා. දැන් අපි හිතමු ඕගොල්ලන්ට අවුරුදු 9යි කියලා පුතේ වෙන්නේ. හතරේ පන්තියේදී. දැන් ඒකට පහේ පන්තියට යනකොට ඔයාලට අවුරුදු 10ක් වෙනවයි කියන්නේ මොකද්ද? ඕගොල්ලෝ ජීවත් වුණේ පෘථුවියේ පුතේ. ඕගොල්ලෝ ඉන්නේ මේ පෘථුවිය ඇතුලේ ඉන්නේ. මේ පෘථුවිය එහෙනම් සූර්යයා වටේ එක් වටයක් ගත වෙලා ඉන්න ගත වුණු කාලය තමයි මේ දෙක වටයක් ගත වෙච්ච කාලය තමයි දින ගණන තමයි දින 365යි. අපි ආසන්නව ගන්නවා දින 365. අවුරුදු එකක්. නේද? එනම් පෘථුවිය සූර්යයා වටේ එක වටයක් ගමන් කරන්න මෙතන තිබුණු පෘථුවියට මේ වටයක් ගිහිල්ලා ආයෙතෙන්ට මහමනි වටයක් වෙන්නේ. දින 365ක් ආසන්නව යනවා. එහෙනම් මෙන්න මෙහෙම එකක් ඉගෙන ගන්නවා. ඕගොල්ලන්ගේ වයස අවුරුද්දකින් වැඩි උනායි කියන්නේ ඕගොල්ලෝ පෘථුවියේ සූර්යයා වටේ එක වටයක් පරිභ්‍රමණය වෙන්න ගත කරපු කාලය. ඕගොල්ලන්ට අවුරුද්දක් ගත වයසින් වැඩි උනායි කියන්නේ ඕගොල්ලෝ සූර්යයා වටා එක වටයක් පුතේ ගමන් කරලා නේද? එක වටයක් ගමන් කරලා නේද? මේක අපිට ටීවී එකක යනවා වගේ තේරෙන්නේ නැහැ යනවනේ. ඔයගොල්ලෝ හිතනවා ඇති සමහරවිට ඇයි එහෙම යනවා නම් අපිට නිකන් මේක පේන්නේ බෑයි අපි නිකන් හරියට නේද අර කපීර් එකකින් හෙලිකොප්ටරයකින් ගියා වගේ දැනෙන්නේ නේද? නමුත් මතක තියාගන්න ඕන අපිව අවුරුද්දක් වයසින් ගියයි කියන්නේ පෘථුවිය වටා මේ පෘථුවියේ අපි ජීවත් වෙන්නේ පෘථුවියේ සූර්යයා වටා අපි එක වටයක් ගමන් කරලා අවසන් වෙනවා. දැන් ඕගොල්ලන්ට අවුරුදු 9යි. හතරේ ඉන්න ඕගොල්ලෝ මේ දුර පුතාලට වෙන්නේ අවුරුදු කීයද? අවුරුදු 9යි. එහෙනම් මට කියන්න ඕගොල්ලෝ ඉපදුණු දවසේ ඉඳගෙන අවුරුදු 9ක් ගත උනායි කියන්නේ ඕගොල්ලෝ මේ පෘථුවියේ ඉන්නේ. සූර්යයා වටේ මේ වෙනකොට වට කීයක් පරිභ්‍රමණය වෙලා තියෙනවා?
වට කීයක් පරිභ්‍රමණය වෙලා තියෙනවද? වට 9ක්. ඔන්න මතක තියාගන්න. ඕගොල්ලෝ ඔහම දැන් පොඩියට පුංචියට හිටියට මේ සූර්යා වටේ පෘථුවිය කියන මේ පෘථුවියෙන් ඉන්නේ අපි. ඔය අපි හැමෝම ඉන්නේ මේ පෘථුවිය. මේ පෘථුවිය ඇතුලේ හිටපු ඕගොල්ලෝ පුතේ වට 9ක් පරිභ්‍රමණය වෙලා තියෙනවා. වට 9ක් සූර්යා වටේ ගමන් කරලා තියෙන හින්දා තමයි ඕගොල්ලන්ට වයස අවුරුදු 9යි කියන්නේ. එහෙනම් මට කියන්නකෝ ඕගොල්ලෝ ශිෂ්‍යත්ව විභාගේ ලියන අවුරුද්ද වෙනකොට දැන් ලබන අවුරුද්දේ නේද දැන් ඔයගොල්ලෝ 2022 දී ශිෂ්‍යත්ව විභාගය කියන්නේ. එතකොට ඔයගොල්ලන්ට අවුරුදු 10යි. එතකොට අවුරුදු 10 දී ඔයගොල්ලෝ ශිෂ්‍යත්ව විභාගේ ලියනවා පුතේ. පහේ පන්තියේදී. එතකොට ඕගොල්ලෝ වට කීයක් ගිහිල්ලාද මේ සූර්යා වටේ? එහෙම නැත්නම් වට කීයක් මේ පෘථුවියේ ඉන්න ඕගොල්ලෝ සූර්යා වටේ වට කීයක් වාර කීයක් පරිභ්‍රමණය වෙලා තියෙන්න ඕනද? 10 පාරක් නේද? 10 පාරක් පරිභ්‍රමණය වෙලා. මතක තියාගන්න. තේරුණා නේද? එහෙමනම් දැන් අපි ඉගෙන ගත්තා එහෙනම් පෘථුවිය තමා වටේ කැරකෙනවා. ඒකට කිව්වා භ්‍රමණය. මොන නවතා ගන්න. ඒ භ්‍රමණය වෙන්න ගත වෙන කාලය දින 1ක් 24ක්. ඊළඟට අපි ඉගෙන ගත්තා පෘථුවිය තමා වටේ කැරකි මෙන්න මේ සූර්යා වටේ ගමන් කරනවා. පැහැදිලි නේද? ඒ සූර්යා වටේ ගමන් කරන එකට අපි කියනවා භ්‍රමණය නෙමෙයි මොකද්ද? පරිභ්‍රමණය කියලා. හරි නේද? ඒකට කියන නම තමයි පරිභ්‍රමණය. ඒකට ගත වෙන කාලයට මම කිව්වා දින 365යි කාලක්. එහෙම නැත්නම් අවුරුදු එකක් කියලා. දැන් අපි ඉගෙනගෙන තියෙනවා නේද පුතේ හැම අවුරුදු 4කට වරක්ම එනවා නේද අධික අවුරුද්දක් කියලා එකක්. ඔයගොල්ලෝ දන්නවා අධික අවුරුද්දක් දෙන්නේ පුතේ හැම 4කට පසුව තමයි අධික අවුරුද්දක් කියලා. දැන් මෙහෙම බලන්න. දැන් අපිට ක්‍රිස්තු වර්ෂ 2000 දී අධික අවුරුද්දක් ආවයි කියලා. ඒක අධික අවුරුද්දක්. අධික අවුරුද්දක් කියන්නේ දින 366ක් තියෙන එක. එතකොට ආයිත් අධික අවුරුද්දක් එන්නේ පුතේ 2000 ඉඳගෙන අපි ඇඟිලි 4ක් අරගෙන නැවුවා. බලන්න 2001 2002 2003 2004 දී තමයි ආයි අධික අවුරුද්දක් එන්නේ නැවත. ඊළඟට 2004 ඉඳන් ආයිත් ඇඟිලි 4ක් අරන් නැවත 2005 2006 2007 2008 2008 දී වෙන්නේ අධික අවුරුද්දක්. එතකොට ඇයි මේ අවුරුදු 4කට වතාවක් සාමාන්‍ය අවුරුද්දකට පුතේ කියන්නේ අපි ආසන්නව ගත්තේ මෙකින් දින 365යි තවත් දින කාලක් තියෙනවා. හරි නේද? එතකොට ඇයි මේ අවුරුදු 4කට වතාවක් අධික අවුරුද්දක් එන්නේ පුතේ? මෙහෙම නෙන්නේ. දැන් බලන්න දින 365ේව 4ක් යනකොට දැන් මේ දින 365කට අපි කියන්නේ පුතේ අවුරුදු 1යි කියලානේ. දින 365යි කාලකට අපි කිව්වා අවුරුදු 1යි කියලා. මේ වගේව 4ක් යනකොට බලන්න ඔන්න බලන්න 365යි. ඔය වගේ අවුරුදු 4ක් ගෙවිලා යනකොට ඔන්න බලන්න අපි 2000 ඉඳන් ගමු. 2000 අපි එතන ඉඳගෙන 2001 දී දින කාලක් වැඩිපුර එකතු වෙනවා. දින කාලක් ඔන්න තියෙනවා. 2002 දී තවත් දින කාලක් ඔන්න වැඩිපුර තියෙනවා. 2003 දී 2001 දී 2002 දී 2003 දී එතකොට අපිට දින කාලයව පුතේ ඔය අවුරුදු 4 දී අපිට දින කාලයව 4ක් කාලයව 4ක් එකතු වුණාම සම්පූර්ණ දිනයක් හැදෙන්න ඕන නේද? අපි දන්නවනේ කාල් නේද 4න් එකක් කියන්නේ ඕනෑම දෙයක් සමානව කොටස් 4කට බෙදුවම ඒකෙන් එක කොටසකට. එහෙනම් ඒ කොටස් 4ම එකට එකතු වුණාමයි සම්පූර්ණ එකක් හැදෙන්නේ. අන්න එතනදී තව දින එකක් කාලයව 4ක් අවුරුදු 4ක් යනකොට එකතු වෙලා නේද පුතේ තවත් දිනයක් හැදෙන්නේ. අන්න එතකොට නේද අපිට අර දින 366ක් කියන අධික අවුරුද්ද උදා වෙන්නේ පුතේ එතකොට. පැහැදිලි නේද? අර කාලයව 4 දින කාලයව 4 එකතු වුණාම දිනයක් හැදෙනවා. එතකොට අවුරුදු 4කට වරක් අපිට දින 366ක් යෙදෙන අධික අවුරුද්දක් යෙදෙනවා කියන එකත් ඔයගොල්ලෝ මතක තියාගන්න. හොඳයි. දැන් අපි බලමු ඊළඟට. ඔන්න දැන් ඒකත් දැනගත්තා. මොකද්ද දැන් දැනගත්තේ? පෘථුවිය භ්‍රමණය වෙනවයි කියන්නේ මොකක්ද? පෘථුවිය තමා වටේ කැරකෙනවා. ඒ සඳහා ගත වෙන්නේ මම නැවත කියන්නේ පැය 24ක් එහෙම නැත්නම් ඊළඟට මේ පෘථුවිය තමා වටේ
වටේ කැරකි සූර්යයා වටා ගමන් කරන එකට කිව්වා මොකද්ද පුතේ? අපි නම පරිභ්‍රමණය වෙනවයි කියලා. ඒ පරිභ්‍රමණය වෙන ගත වෙන කාලය එහෙම නැත්නම් සූර්යයා වටේ පෘථුවියට එක වටයක් ගමන් කරන්න සම්පූර්ණ වටයක් ගමන් කරන්න ගත වෙන කාලය දින 365යි දින කාලක්. අපි ඒකත් ඉගෙන ගත්තා. ඒකට තමයි අවුරුද්දක් ගත වුණයි කියන්නේ. අවුරුද්දක් ගත වුණයි කියන්නේ පෘථුවිය සූර්යයා වටේ එක වටයක් ගමන් කරලා අවසන් වෙනවා. පෘථුවිය එක වටයක් භ්‍රමණය වුණයි කියන්නේ පෘථුවිය තමා වටේ එක වටයක් ගමන් කරයි. දැන් දැනගන්න. ඔන්න දැන් අපි එනං ඒකත් අපි ඉගෙන ගත්තා. දැන් බලමු ඊළඟට මෙතන අපි එක දිගටම අපි දැනගන්න ඕන ඊළඟ කරුණ මොකක්ද කියලා. දැන් බලන්න මෙන්න මේ එකක් මම කරනවා. එතකොට බලන්න දැන් මම කරන්නේ කරුවල කාමරයකට. දැන් ඔයගොල්ලන්ට කරන්න පුළුවන් මේක. දැන් අද රැයට කරලා බලන්න පුළුවන්. මොකද්ද? ගෙදර අම්මයින් ඉටිපන්දමක් හරි එහෙම නැත්නම් පොල් තෙල් පහනක් හරි දානවා. හරි? ඒ ඉටිපන්දම අරගෙන අපි කාමරයකට ගිහිල්ලා ඔය ඉටිපන්දම මේම අපි දාල්වලා එතකොට මේ ඉටිපන්දම් දැල්ල අපිට මේ වගේ අපිට දකින්න ලැබෙනවා අපි. ඉටිපන්දම් දැල්ල මෙහෙම දකින්න ලැබෙයි. දැන් අපි ඒක මොකද කරන්නේ? පොළොවේ අපි ඒක මොකක් හරි ටීන් එකක් උඩ හරි මොකක් හරි අපි මේ මෙන්න මෙහෙම ඉටිපන්දම කෙලින් අතට තියෙන විදියට මේ විදියට පුළුවන් අපි ඉටිපන්දම් කිරි ටිකක් වක් කරලා මේක ඉටිපන්දම හයි කරගන්න සම්බන්ධ කරගන්න මොකක් හරි ආධාරකයකට නේද? දැන් ඉටිපන්දම ඔහම දැල් වෙනවා. ඊළඟට ගෙදර අර පුංචි කාලේ ඔයගොල්ලෝ පොඩි කාලේ සෙල්ලම් කරන්න ගත්ත පොඩි බෝල කියනවා නේද පුතේ? පොඩි ප්ලාස්ටික් බෝල කියනවනේ ඔයගොල්ලෝ දැකලා ඇතිනේ නේද? නේද? එතකොට ඒ ප්ලාස්ටික් බෝලයක් අරගෙන පුතේ මේ වගේ ප්ලාස්ටික් බෝලයක් ඔන්න මගේ අතේ තියෙනවා මේ ප්ලාස්ටික් බෝලයක්. ඕක මම හරියටම ගාන්ට මැද්දෙන් ඉරක් ඇඳලා පුතේ මෙන්න මේව මම මොකද්ද කරන්නේ? ගාන්ට දෙකට බෙදපු ඉරක් ඇඳ ගන්නවා මෙන්න මේ. මේ බලන්න. මම මේ වටේට ඉරක් ඇඳ සමානව භාග දෙකකට බෙදෙනවා. දැන් මම කරන්න හදන්නේ මෙහෙම. බෝලෙක් ගත්ත අතට මේ මුන්න මැද්දෙන් ඉරක් ඇඳලා දැන් ඉටිපන්දමක් පත් වෙනවා. දැන් ඊළඟට කාමරේ ඉන්නේ. ස්විච් එක ළඟට ගිහිල්ලා ස්විච් එක නිවුවා එකපාරට. ලයිට් එක නිවුවා කාමරේ. ඊළඟට මොකද්ද දැන් කරන්නේ? අපි ගිහිල්ලා ඉටිපන්දම ළඟට ගිහිල්ලා ඕගොල්ලෝ කරන්න ඕන මේ බෝලේ ඉටිපන්දම් දැල්ලේ මේක පැත්තකට. හැබැයි මේක අල්ලන්න එපා ඉටිපන්දමට අල්ලන්නේ නැහැ. අපේ දැල්ලට දුරින් තියලා අපි මේම අල්ලන් හිටියොත් අපිට පේනවා මේ ඔයගොල්ලෝ බලන්න අද රැට මේ ඉටිපන්දම් දැල්ල මේ තියෙන පැත්තේ තියෙන මේ භාගය එළිය වැටිලා අපිට පේනවා එක භාගයක. අනිත් භාගෙට එළිය වැටිලා පේන්නේ නැහැ පුතේ. ඒක අපිට පේන්නේ අඳුරුව. ඇයි එහෙම වුනේ? මේ ඉටිපන්දම් දැල්ලෙන් මේ ලැබෙන ආලෝකය ඒක තියෙන පැත්තට දැල්ලෙන් ආලෝකය මෙහෙම එන පැත්තට මේ බලන්න මේ ආලෝකය එන පැත්තට මෙන්න මේ පැත්තේ තියෙන භාගෙට තමයි එළිය වැටිලා තියෙන්නේ. අනිත් පැත්ත අඳුරට පේන්නේ. හරි වැඩක් නේද? ඊළඟට මොකද කරන්නේ? බෝලේ මෙහෙම ඇඟිල්ලෙන් දුරින් මෙහෙම තියන් කරකවන්න බලන්න මෙහෙම. කරකවනකොට අපිට පේනවා අර අඳුරු වෙලා තිබුණු පැත්ත ඉටිපන්දම් දැල්ලේ අර ආලෝකය වැටෙන පැත්තට අන්න හැරුණම ඒ පැත්තට එළිය වැටෙනවා. අර මුලින් එළිය වැටිලා තිබුණු පැත්ත කරුවල වෙනවා. නේද? ඔන්න සිද්ධියක. නේද? මේ බෝලේ කරකවනකොට බලන්නකො මේ පැත්ත දැන් එළියයි මේ භාගය එළියයි මේක කැරගෙනකොට මෙන්න ටික වෙලාවක් යනකොට අපි මේව කරකවනකොට අතින්ගෙමි අර එළිය වැටිලා තිබුණු භාගේ අඳුරු වෙනවා. අර අඳුරුවට තිබුණු භාගයට එළිය වැටිලා අපිට ඒකෙන් පේනවා හොඳට මේ පැත්ත අඳුරුව පේනවා. ඔන්න ඕක තමයි පුතේ ඔය සිද්ධිය තමයි වෙන්නේ අපිට දිවා රාත්‍රිය ඇති වෙන්න. දැන් මම කිව්වා නේද? දැන් ඕගොල්ලෝ හිතන්න ඕන මෙන්න මෙහෙම. මේන් දැන් අපි ඉටිපන්දම මකමු. දැන් අඳිමු බලන්න අපි සූර්යව. ඔන්න බලන්න මම සූර්යව ඇඳලා. දැන් මම කිව්වා නේද දැන් මේ සූර්යයා වටේ අපි ජීවත් වෙන පෘථිවිය ආර ඉලිප්සාකාර ගමන් මාර්ගයක දැන් ගමන් කරනවා. ඒකට කියන නම පරිභ්‍රමණය කියලා කිව්වා නේද පුතේ? හරි.
දැන් එහෙනම් ඔන්න මම පෘථුවිය විතරක් අඳිනවා අපි ජීවත්. ඔන්න පෘථුවියේත් මම අපි හිතමු ඉරක් ඇඳලා ඔන්න අපි මැද්දෙන් වෙන් කරයි කියලා. ඊළඟට මම කිව්වා නේද මේ පෘථුවිය මෙහෙම සූර්යා වටේ ගමන් කරනවා කියලා කිව්වනේ පුතේ ඉලිප්සාකාර ගමන් මාර්ගයක. ඒකට අපි කිව්වා පරිභ්‍රමණය කියලා නේ. මම ඊට ඉස්සෙල්ලා උගලන්ට කියන්නේ මොකද? පෘථුවිය තමා වටේ කැරකෙනවයි කිව්වා නේද පුතේ? මම ඒකට කිව්වා නමක් මොකද්ද? භ්‍රමණය කියලා. පෘථුවිය තමා වටේ කැරකෙන එකට අපි කියන්නේ භ්‍රමණය කියලා. මම කිව්වා ඒකට ගත වෙන්නේ දින එකක්. එහෙම නැත්නම් මොකද්ද? පැය 24ක් කියලා ගත වෙන්නේ. එහෙනම් පෘථුවිය තමා වටේ කැරකෙන්න. එහෙම නැත්නම් පෘථුවිය භ්‍රමණය වෙන්න එක් වටයක් ගත වෙන කාලය තමයි දින 1යි. එහෙම නැත්නම් පැය 20. දැන් ඕක නේද පුතේ වෙන්නේ. ඔන්න බලන්න. පෘථුවිය දැන් හිතන්න මේ අර ඉටිපන්දම කියලා හිතන්න. මේ තියෙන්නේ අර රබර් බෝලේ කියලා හිතන්න. පෘථුවිය දැන් අපි ඔන්න අර රබර් බෝලේ අපිට මතකයිනේ අර කාමරේ අපි ලයිට් නිවලා අපි අර බෝලේ කරකැවුවේ මේ වගේ නේද අරගෙන බෝලයක් එන්නේ එතන. දැන් හිතන්න මේ බෝලය තමයි ඒ පෘථුවිය මේ තියෙන්නේ. ඒ බෝලේ විදියට හිතන්න පෘථුවිය. අර ඉටිපන්දම විදියට හිතන්න මේ සූර්යයා ගැන. දැන් මම කිව්වා නේද පුතේ පෘථුවිය තමා වටේ කැරකෙනවයි කියලා. හරි. එහෙම තමා වටේ කැරකෙනකොට ඒක භ්‍රමණය කියලා අපි නම තිබ්බා. ඒකට ගත වෙන්නේ දින එකක් පැය 24ක් කියලා කිව්වා. දැන් මෙහිම පෘථුවිය කැරකෙන්න මෙහිම තියෙන වෙලාවේ සූර්යාගෙන් ලැබෙන ආලෝකය පුතේ. සූර්යාගෙන් ලැබෙන ආලෝකය මෙන්න මේ පෘථුවියේ මේ පැත්තට විතරක් නේද අපිට මෙහෙම එළිය වෙලා පේනවා. මේ පැත්තට ආලෝකය ලැබෙන්නේ නැති හින්දා මේ පැත්ත කළුවලා පේනවා. අර රබර් බෝලෙට උන්දීම තමයි. ඒ මේක කැරකෙනවනේ දැන් තමා වටේ. එතකොට ඕගොල්ලෝට හිතෙන්න පුළුවන් තව ප්‍රශ්නයක් තියෙනවා. එතකොට සූර්යා මෙයා අසර් ඉගෙනුවා මේ සූර්යා කියන්නේ ආකාශයේ තියෙන විශාලම තාරකාව. එයාට පුළුවන් කිව්වා තමා විසින්ම ආලෝකය නිපදවා ගන්න. එහෙමනම් ඇයි මේ අපි ජීවත් වෙන පෘථිවියට ආලෝකය නිපදවා ගන්න බැහැ? මොනවටද මේ ඉරේලිය බලාගෙන ඉන්නේ නෑ. අපි ජීවත් වෙන ඒවට කියන්නේ මේවා කරු නෙමෙයි මේවට කියන්නේ ග්‍රහලෝක කියලා. ග්‍රහලෝකවලට තමා විසින්ම ආලෝකය නිපදවා ගන්න බැහැ. ඔන්න මතක තියාගන්න. පෘථිවියට පුතේ මේ සූර්යාගෙන් ලැබෙන ආලෝකය නොලැබුණා නම් අපි හැමදාම නිකන් මොකද්ද? කරවිච්ච රොටියක් වගේ අපිට අඳුරටම තමයි කළුවටම තමයි ඉන්නේ. පැහැදිලි නේද? සූර්යාට පුතේ මේ අපිට මේ දැන් අපිට හොඳට එළිය වැටිලා පේනවා නේද? දැන් අපිට මේ වෙලාවේ දිවා කාලේ අපිට හොඳට එළිය පේනවා. එහෙම පේන්නේ මේ සූර්යාගෙන් මෙන්න මේ ආලෝකය ලැබෙන හින්දා. එහෙම නොවුනනම් පුතේ අපිට රැයක් ගවාලක් කියලා එකක් නෑ. අපිට වෙන් වෙන්නේ නෑ සම්පූර්ණම අපිට රැයක් විදියට තමයි ගත කරන්නේ. හැමදේම රැය තමයි. කන්න වෙන්නේ රැය, සෙල්ලම් කරන්න වෙන්නේ දවල් කාලයක් කියලා එළිය වැටෙන වෙලාවක් නෑ. එහෙම වුණා නම් එහෙනම් සූර්ය හිරු කියන්නේ දෙවි කෙනෙක් විදියට සලකනවා පුතේ. ඇතැම් ආගම දැන් Hindu ආගම ගත්තොත්. Hindu ආගම ඒ කියන්නේ දෙමළ ජනවර්ගයේ මේ හිරු දෙවි කෙනෙක් විදියට සලකනවා. ඇත්තට මේක සාධාරණිකුත් තියෙනවා බලන්න. නැත්තම් අපිට හැමදාම කරුවලේ ඉන්නේ නේද? එතකොට බලන්න ග්‍රහලෝක වලට ආලෝකය නිපදවා ගන්න බෑ. එතකොට පෘථිවිය කියන්නේ ග්‍රහලෝකයක්. මම කිව්වනේ. එතකොට මේ තමා වටේ කැරකෙනකොට පුතේ පෘථිවිය තමා වටේ කැරකෙනකොට එහෙම නැත්තම් භ්‍රමණය වෙනකොට දැන් මේ පැත්තේ භාගෙට එළිය වැටිලා පේනවා නේද? අන්න එතකොට අපි කියනවා දැන් අපි හිතමු ඔන්න අපි ඉගෙන ගන්න අපි දැන් ඉන්නේ මෙතන කියලා එළිය වැටිච්ච මේ පැත්තේ කියලා අපි දැන් ඔන්න අපි මේ දැන් සිතුමින පන්තියේ ඉගෙන ගන්න හැම ළමයාම දැන් අපි මේ එළිය වැටිච්ච පැත්තේ ඉන්නේ පුදුම. හරි නේද? දැන් එතකොට ඔන්න තව ටික වෙලාවක් යනකොට පුතේ කාලයක් යනකොට අපිට රාත්‍රිය උදා වෙනවා නේද? එතකොට රාත්‍රිය උදා වෙනවා කියන්නේ මේ පෘථිවිය තමා වටේ කැරගෙනකොට දැන් අපි හිතමු මේ එළිය පැත්ත මේ අඳුරු මේ සූර්යාගෙන් එළිය වැටිලා තියෙන පැත්තේ දැන් අපි ඉන්නේ. ඒ හින්දා අපි දිවා කාලය කියනවා. නේද? එතකොට අපි මේ පෘථිවිය කැරගෙන හින්දා තමා වටේ යම් වෙලාවක අපිව මෙන්න මේ පැත්තට යනවා නේද?
ඒ ගිහාම අපිට ඊට පස්සේ මේ සූර්යාගේ ලැබෙන ආලෝකය ලැබෙන්නේ නැහැ නේද? එතකොට අපි ඉන්නේ පුතේ අඳුරු පැත්තේ. අන්න එතකොට අපි කියනවා අපිට රැ වුණා කියලා. ඔන්න අපිට දිවා රාත්‍රිය ඇති වෙන්නේ එහෙනම් මේ සූර්යා පුතේ නැගෙන ඉරින් පායලා බස්නායින් බහැලා යනවායි කියන එකක් නින්දා නෙවෙයි. මොකද්ද වෙන්නේ? අපිට දිවා රාත්‍රිය දවල් රැ කියන එක අපිට ඇති වෙන්නේ මේ පෘථුවිය මොකක් වෙන හින්දාද? භ්‍රමණය වෙන හින්දායි කියන එක මතක තියාගන්න ඕන. අද ඔයගොල්ලෝ වැදගත් කරුණක් ඉගෙන ගත්තා. ඕක හොඳට මතක තියාගන්න. මේක ජීවිතේ හැමදාම වටින දෙයක්. අපිට දිවා රාත්‍රිය ඇති වෙන්නේ පෘථුවිය භ්‍රමණය වෙන හින්දා. ඒ කියන්නේ පෘථුවිය තමා වටේ කරකෙන. දැන් ඔයගොල්ලෝ එකක් තේරුම් පැහැදිලි නේද? ඔන්න ඔය කරුණ ඕගොල්ලෝ හොඳට මතක තියාගන්න ඕන. අපි දැන් මම ඔයගලන්ට සෞරග්‍රහ මණ්ඩලය කියන්නේ මොකක්ද කියලා දුන්නා. ඊළඟට මොකක්ද කියලා දුන්නේ? ශ්‍රී ලංකාවේ පිහිටීම මම හඳුන්වලා දුන්නා. ඊළඟට මේ සූර්යයා කියන්නේ ආකාශයේ තියෙන විශාලම තාරකාව. එයාට තමා විසින්ම ආලෝකය නිපදවා ගන්න පුළුවන් කියලා කිව්වා. ඊළඟට මම කිව්වා ඒ සූර්යයා කියන විශාලම තාරකාව වටා ඉලිප්සාකාර ගමන් මාර්ගයක කක්ෂගත වෙලා, ඒ කියන්නේ මේ ග්‍රහලෝක මේ සූර්යා වටේ ගමන් කරන මාර්ගයට තමයි කක්ෂය කියන්නේ කියලා කිව්වා. ඒ කක්ෂගත වෙලා පෘථුවියත් ඇතුළුව ග්‍රහලෝක 8ක් ඔක්කොම ඉලිප්සාකාර ගමන් මාර්ගයක සූර්යා වටේ ගමන් කරනවායි කිව්වා. ඒකට මම කිව්වා නම පරිභ්‍රමණය කියලා. මතකයි නේද? ඒ පරිභ්‍රමණය වෙන්න ගත වෙන කාලය මම කිව්වා දින 365යි. දින කාලක් කියලා. ඒකට අපි කිව්වා අවුරුද්දක් කියලා. මම කිව්වා පෘථුවිය තමා වටේ කරකෙන්න එහෙම නැත්නම් භ්‍රමණය වෙන්න ගත වෙන්නේ ඇය 24ක් කිව්වා. ඒකට අපි දින 1ක් කිව්වා. එතකොට මම කිව්වා අපිට දිවා රාත්‍රිය ඇති වෙන්නේ සූර්යයා නැගෙනහිරින් පායලා බස්නාහිරින් බැහැලා යන හින්දා නෙමෙයි. පෘථුවිය මොකද්ද? මේ සෞරග්‍රහ මණ්ඩලයට අයිති වෙලා ඉන්න අපි මේ ජීවත් වෙන ග්‍රහලෝකයේ වෙන පෘථුවිය මොකද්ද? තමා වටේ කරගෙන හින්දා එහෙම නැත්නම් භ්‍රමණය වෙන හින්දා තමයි අපිට දිවා රාත්‍රිය ඇති වෙන්නේ. ඔයගලගේ ප්‍රශ්නයක් අහන්න පුළුවන් ශිෂ්‍යත්ව විභාගෙට අපිට දිවා රාත්‍රිය ඇතිවන්නේ. ඔන්න බලන්න උත්තරේ හිතන්න දැන් මම අහන්නේ. අපිට දිවා රාත්‍රිය ඇතිවන්නේ කියලා ඔන්න ඔයගලන්ට ශිෂ්‍යත්ව විභාගෙදී ඉරි ගහන්න ප්‍රශ්නයක් වෙනවා. ඔන්න මම පළවෙනි උත්තරේ කියනවා. පෘථුවිය පරිභ්‍රමණය වන නිසා. ඔන්න දෙවෙනි උත්තරය පෘථුවිය භ්‍රමණය වන නිසා. තුන්වෙනි පිළිතුර මම කියනවා මෙහෙම. මොකද්ද? සූර්යයා නැගෙනහිරින් පායලා බස්නාහිරින් බැස යන නිසා. ගොඩක් අය මේක නොදැන ගත්තා නම් ඉර ගහන්නේ තුන්වෙනි එකට නේද පුතේ නෑ. එහෙනම් අපිට දිවා රාත්‍රිය ඇති වෙන්නේ මොකක් හින්දාද කියලා ඔයගොල්ලෝ දැන් ඔය ඉර ගහන්න කිව්වා. මොකද්ද? පෘථුවිය භ්‍රමණය වන නිසා. පැහැදිලි නේද? ඔන්න ඔය දැන් එහෙනම් අපි ඉගෙන ගත්ත ශ්‍රී ලංකාවේ පිහිටීම, ඊළඟට මොකද්ද? සෞරග්‍රහ මණ්ඩලය, ඊළඟට සූර්යයා කියන්නේ මොකක්ද? අපිට භ්‍රමණය කියන්නේ මොකක්ද? පරිභ්‍රමණය කියන්නේ මොකක්ද? සෞරග්‍රහ මණ්ඩලය කියන්නේ මොකක්ද? මේ කරුණු ඔක්කොම මම ඔයගලන්ට දැන් ඊළඟට ආය මුලින් ඉඳන් පියවරෙන් පියවර සටහනක් විදිහට පුතේ ඉදිරිපත් කරනවා. පැහැදිලි? ඊළඟට අපි ඉගෙන ගන්න තව එකක් කියනවා මොනවද? අපි ඉගෙන ගන්න ඕනේ ඊළඟට හඳ කියන්නේ මොකක්ද නේ? නේද? අහසේ තියෙන්නේ හඳ කියන්නේ මොකක්ද? හඳ කියන්නේ පුතේ මේ හැම ග්‍රහ ලෝකයකටම අයිති වෙන උපග්‍රහයෝ යාළුවෝ ඉන්න. දැන් ඔයගොල්ලන්ගේ ළඟම යාළුවා ඉන්නේ. අඹ යාළුවා ඒ වගේ. මේ හැම ග්‍රහ ලෝකයකටම අයිති උපග්‍රහයෝ ඉන්නවා. ඒ උපග්‍රහයන්ටත් පුළුවන් බෑ පුතේ ආලෝකය නිපදවා ගන්න. දැන් අපි හිතනවා දැන් මෙහිම අපි රචනාවල් වල කියනවා නේද? මේ පුර 15ක පොහොයදා නේද? මේ අපිට මේ පූර්ණ චන්ද්‍රය ආකාශය දකින්න ලැබුණා. ඒකෙන් හරියට නේද? මොකද්ද? රන්තැලියකින් මොනවද? රන්තැලියකින් කිරිය ගැහැලෙන්නාසේ සඳරැස් පොළොවට ගලාගෙන ආවා. හරි ලස්සනයි කියන්නේ. හරිම ලස්සනයි නේද? නේද? 15ක පොහොය දවසේ රන්තැටියකින් කිරිය දැහැලෙනකොට හරි ලස්සනයි. රන්තැටියකින් කිරිය දැහැලෙන්නාසේ සඳරැස් සඳේලිය ගලාගෙන ආවයි කියලා. මේක මොකද්ද? හඳක් පුතේ අර කරවුණු රොටියක් වගේ මේ ග්‍රහ ලෝකයක් වගේම
එළියක් නෑ පුතේ සූර්යයා නොහිටියනම්. සූර්යයාට පින් සිද්ධ වෙන්න තමයි ග්‍රහ ලෝක වලට එළිය ලැබිලා තියෙන්නේ. මොකද ග්‍රහ ලෝක වලට ආලෝකය නිපදවන්න බෑ. මතක තියාගන්න ඕන ඒ වගේම මේ ග්‍රහ ලෝක වටේ පුතේ කැරකෙනවා උපග්‍රහයෝ. ග්‍රහ ලෝක ඊළඟට උපග්‍රහයෝ. නායකයා උපනායකයා. නේද? උපග්‍රහයෝ. ඒගොල්ලන්ටත් ආලෝකේ උපග්‍රහයන්ට කියන්නේ අපි හඳවල් කියලා. අපේ පෘථුවියට අයිති එකම උපග්‍රහයයි ඉන්නේ. අපි ඔය 15ක පොය දවසට දකින්න මොකද්ද? හඳ. පෘථුවියට අයිති එකම උපග්‍රහයයි අපි ඔය ආකාශයේ දකින්න චන්ද්‍රයා. එහෙම නැත්නම් හඳ. මෙයාට ආලෝකය ලැබෙන්නේ මොනවෙන්ද? සූර්යාගෙන්ම තමයි. මෙතනදී තව ඉදිරියට අපිට හොඳ හොඳ දේවල් ඉගෙන ගන්න තියෙනවා නේද? මේ දෙන්න රණ්ඩු කරන විදිය, කොච්චර යාළුවෝ දෙන්න, අඹ යාළුවෝ දෙන්න, රජ මිතුරෝ දෙන්න විදියට හිටියට මේ දෙන්න රණ්ඩු වෙනවා. මොකද මේගොල්ලෝ ඇති කරගන්නවා පුතේ සූර්යග්‍රහණ, චන්ද්‍රග්‍රහණ කියන ඒවා. මම ලස්සනට ඕගොල්ලන්ට පැහැදිලි කරන්නම් වෙන විදිය. දැනගත යුතු විභාගයට එන දේවල්. සූර්යග්‍රහණයක් චන්ද්‍රග්‍රහණයක් වෙන්නේ කොහොමද කියලා ඕගොල්ලෝ බැලුවට දෙමව්පිය පෙන්වට ඕගොල්ලෝ දන්නේ නැහැ. මොකද්ද සූර්යග්‍රහණයක් කියන්නේ? මොකද්ද චන්ද්‍රග්‍රහණය? මෙන්න මේවත් මම ඊළඟට ඕගොල්ලන්ට ඒ විදිහට ඉගන්න ගන්නවා. ඒ විතරක් නෙමෙයි. මේ සඳත් මොකද්ද කරන්නේ පුතේ? තමා වටේ කැරකි කැරකි මෙයා පෘථුවිය වටේ ගමන් කරනවා අපි. එයාත් නිකන් ඉඳලා නැහැ. එතකොට ඔන්න ඔය මේ හඳ තමා වටේ කැරකි කැරකි මේ පෘථුවිය වටේ ගමන් කරනවා පුතේ. ඒ ගමන් කරන්න ගත වෙන කාලය පුතේ දින 28ක් විදියට ගන්නවා. ඒ හින්දා තමයි මේ හඳේ හැඩය එක එක දවසට අපිට විවිධ විදියට පේන්නේ. අන්න ඒ හඳ මේ වගේ පෘථුවිය වටා ගමන් කරන හින්දා අපිට පෝය 4ක් උදා වෙනවා පුතේ. මොකද්ද? 15ක පුරාටවක අවාටවක අමාවක කියලා. ඒව ගැනත් අපි ඉගෙන ගන්න තියෙනවා. අපි ඒවා ඉදිරියේදී මේ විදිහට මම ඔයගොල්ලන්ට ලස්සනට පැහැදිලිව කියලා දෙන්නම්. හරි නේද? එහෙමනම් දැන් අපි සටහන් ලියන්න ගන්න ඉස්සරලා පුංචි විවේක කාලයක් ගමු. මම මේ පාඩම මේ විදිහට කරේ පුතේ ඔයගොල්ලන්ට මේ ගැන කරුණු අවබෝධ කරගන්නේ නැතුව පොඩ්ඩක්වත් දැනගන්නේ නැතුව මේ හඳ කියලා ලියලා වැඩක් නැහැ. සූර්යයා කියලා ලියලා වැඩක් නැහැ. සූර්යයා කියන්නේ මොකද්ද කියලා දන්නේ. ග්‍රහ ලෝකක කියලා ලියලා වැඩක් නැහැ. ග්‍රහ ලෝක කියන්නේ මොකද්ද කියලා දන්නේ නැතුව. සෞරග්‍රහ මණ්ඩලය කියලා ලියලා වැඩක් නැහැ. සෞරග්‍රහ මණ්ඩලය කියලා දන්නේ නැතුව. භ්‍රමණය කියලා ලියලා වැඩක් නැහැ. භ්‍රමණය කියන්නේ මොකද්ද කියලා දන්නේ නැතුව. පරිභ්‍රමණය කියලා ලියලා වැඩක් නැහැ. පරිභ්‍රමණය කියන්නේ මොකද්ද? අවුරුද්දක් කියන්නේ මොකක් වුණාද කියන එක මොකද්ද කියන එක දැනගන්න නැතුව අවුරුද්ද කියලා ලියලා වැඩක් නැහැ. නේද? දවසක් කියලා දින එකක් කියලා වැඩක් නැහැ. දින එකක් කියන එක හැදෙන්නේ කොහොමද කියලා දැනගන්න. දැන් ඔයගොල්ලෝ යම් තරමකින් මේවා ඔළුවේ තියෙන ඉඳ අපිට එතන ඉඳගෙන ආයි මුල ඉඳගෙන නැවත සටහන් ලියන්න අපිට පහසුයි. පැහැදිලි නේද? දැන් එහෙමනම් ඔයගොල්ලෝ පුංචි විවේක කාලයක් අරගන්න පුතේ. ඒ විවේක කාලයෙන් පස්සේ අපි නැවත අපි පාඩමත් එක්ක සම්බන්ධ